මට මතක් වෙනවා සිංගප්පූරුවේ විදුහල්පතිවරයෙක් විභාගෙ කිට්ටු වෙනකොට දෙමව්පියන්ට යපු පුංචි ලියුම් කඩදාසිය. හරි අපූර්ව ලියුමක්. ඔබතුමා දැකලා ඇති. ඒකේ ලියලා යවනවා දෙමව්පියන්ට මේ ප්‍රින්සිපල් දයාබර දෙමව්පියනි වාර විභාගෙ ළඟයි. මතක තියාගන්න ගණිතයේ තරම් අවශ්‍ය නොවන සංගීතඥයෙක් ඔබේ දරුවා තුළ සිටිය හැකි බව. එසේම සංගීතයේ තරම් අවශ්‍ය නොවන විද්‍යාඥයෙක් ඔබේ දරුවා තුළ සිටිය හැකි බව. මේ දෙකම අනවශ්‍ය ක්‍රීඩකයෙක් ඔබේ දරුවා තුළ සිටිය හැකි බව. ඒ නිසා ඔබේ දරුවාට දරුවා වන්නට ඉඩ දෙන්න. පාත්තියෙන් පැලය ගලවා වෙනත් පාත්තියක හිටවන්න යන්න එපා. නලපාන ජාතකේ අකුරු නෑරම දන්නා රිලාදුව පිපාසෙන් මහ ගහෙන් බැස්සා බඩපිනුම් නෑගමන් යන විදිය පෙන්නා කකුල් අත පය බැඳපු රිදුම් පිරිමැද්දා දඬුවැට බිමහෙලා කුසගින්න පැන්නා පිය කුමස් තල පලා වෙඩි පොකුරු බින්දා අසරණව මගහැරුණු පින්වන්ත පැටියා කුඹල් පෙරහැර පුරා දිලිසෙමින් හිටියා. ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් පුංචනාදයෙන් නැලලුන වෘක්ෂ දේවතාවුන් බිම වැටි පන ගසයි. අයිබෝන් සියලු කලාවන්ගේ අභිමතාර්ථය වන්නේ යම්කිසි අරමුණක් වෙත ළඟාවීම. ආකෘතියෙන් අන්තර්ගතයෙන් පූර්ණ අනන්‍යතාවයකට පත්වමින් කලාකරුවා තමන්ගේ නිර්මාණය අරමුණක් වෙත ළඟා කරනවා. පරම සත්‍ය සෙව් උතුමන්ගේ සිට දාර්ශනික චින්තාවන්ද පසුකර ලෝකය දිහා විමසුම් මැසින් බලපු නිර්මාණකරුවන් ඉදිරිපත් කරපු කවි අතරින් කවි තෝරන කවි 10ට ගි 10ක් වැඩසටහනත් එක්කයි අදත් ඔබ මෙලෙස එකතුව සිටින්නේ. අපේ රුචි ගුණයට වඩාත් සමීප වුණු නිර්මාණ අතරින් ඔබේ හිත ළඟ නතර විය හැකි නිර්මාණ 10ක් එකතු කරන්නට අද කවි තෝරන අසුනේ ඉන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරින්දු ධනංජය වීරසිංහ ගුරුතුමා අයිබෝන් ගුරුතුමාට. අයිබෝන්. සාහිත්‍ය කලාව සහ ජීවිතය මේ දෙක අතර තියෙනවා බැඳුම් ඉරක්. බෙදුම් ඉරකට වැඩිය බැඳුම් ඉරක්. සාහිත්‍ය කලාවයි ජීවිතයයි මේ දෙක එකතු කරගන්නට කොහොමද අවස්ථාව ලැබුණේ? කොහොමද මේ කවිය, කලාව, සාහිත්‍ය, පොතපත ඇසුර ඔබේ ජීවිතයට ලං වෙන්නේ? ඒක ටිකක් දිග කතාවක් කෙටියෙන් කියන්නම්. සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා ලස්සන යදි සුස්වරං ස්පෘශ්‍යේත් සර්වස්ය ජීවිතං සංගීතං භවෙත් කියලා. නිවැරදි ස්වරය ස්පර්ශ කරන්නේ නම් අපි සියලු දෙනාගේම ජීවිතය ඇතුලේ අපූර්ව සංගීතයක් තියෙනවා. අපේ ජීවිත කාලය තුල අපි උත්සාහ කරනවා විවිධාකාරයෙන් ඒ රිද්මය සොයා යන්නට. මම මේ කවියට, ගීතයට, නිර්මාණකරණයට, ග්‍රන්ථකරණයට නැඹුරු වෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයෙක් විදිහට මම ඉගෙන ගන්න කාලේ මට මුණ ගැහුණු ගුරුතරුවක් නිසා. එතුමා තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංස්කෘත විෂය පිළිබඳ මහාචාර්ය සමන් චන්ද්‍රානසිංහ ගුරුතුමා. එතුමාගේ ඇසුර තමයි පාසල් කාලේ ඉඳලා දහම් පාසලේ ඉගෙන ගන්න කාලේ ඉඳලා තිබිච්ච මේ ආසාව
උපමට්ටම් කරලා ටිකක් ඉහළට අරගන්නට මට උපකාරී වුණේ. ඒත් එක්කම මේ කවියට, ගීතයට, සාහිත්‍යයට, සෞන්දර්යයට අපි විවෘත වෙනකොට මගේ විෂය මානව සම්පත් කළමනාකරණය තවත් පහසුවෙන් විද්‍යාර්ථීන්ට විශ්වවිද්‍යාලයේදී ලබා දෙන්නට සහ සාමාන්‍ය සමාජයේදී පුහුණු වැඩසටහන්, උපදේශන වැඩසටහන් වලට මේක පිටිවහලක් වුණා. ඒත් එක්ක තමයි මම මගේ ජීවිතයට වැඩියෙන් මේ සාහිත්‍ය, කලාව, සෞන්දර්යය ලං කරගන්නේ. ඇත්තටම මේ ඉතිහාසයට වඩා කලාව ජීවිතයට සමීප නිසාම අපි එදිනදා ජීවිතයේ අපට පේන මානේ අහුවන දේවල් අපි අපේ හිත ඇතුළට දාගන්නවා. දැන් මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහයන් හරි ලස්සනට සංස්කෘත භාෂාව, සිංහල භාෂාව, භාෂාවේ ලිහිය යුතු තැන් ලියමින් පැහැදිලි කරමින් බොහොම රසවත්ව අපිට අදහස් ගේන හරිම අනතිමානී ගුණයක් තියෙන උත්තම ගුරුතරුවක්. ඉතින් එතුමන් මේ මොහොතේ සිහිපත් කරන්නට ලැබීමම සතුටක්. ඉතින් ඒ ඔස්සේ අපි පියවර ඔසවමු නොදැනීම හිමිහිට කවි තෝරන ගමනට. හොඳයි. පළවෙනි කවිය අපි අද වැඩසටහනට ගෙනාවේ රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය නන්දසිරි කීඹිය හෙට්ටි මහත්මයාගේ නිර්මාණයක්. මේක පන්සල ගැන, පන්සලේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අපට, අපේ සමාජයට, අපේ සංස්කෘතියට සිදුවන මෙහෙවර පිළිබඳ වෙනත්ම ආකාරයකින් විග්‍රහ කරන නිර්මාණයක්. එතකොට මේ නිර්මාණය ඇතුලේ තියෙනවා මේ පන්සල කියලා කියන්නේ තාප්පෙන් වටවෙච්ච ලොකු ගේට්ටුවක් දාපු, එහෙම නැත්නම් භෞතික මේ වෙහෙර වහන්සේ, බෝධීන් වහන්සේ, බුදුගේ ආවාසගේ ඇතුළු මේ ස්ථානයේම පමණක් නෙමෙයි, ඊට එහා ගිහිපු මහා අධ්‍යාත්මික උත්තරීතර සංස්කෘතිකමය කාරණා රාශියක් ඒ ඇතුලේ ගැබ් වෙලා තියෙනවායි කියන එක. ඒතර මේ නිර්මාණය මම අපිට රස විඳින්නට කියවන්නම්. 88 රියනක් විශාලයි කියා බුදුහාමුදුරුවෝ, මහා වෙහෙරක සිහින නොදුටු අපේ ලොකු හාමුදුරුවෝ. නියං සායේදි විශාලාපුර හැර ගියත් මහරජයෝ, ගමේ පන්සල දමා නොවැඩිය අපේ ලොකු හාමුදුරුවෝ. අන්න එතන තමයි වජිර මහත්තයා මට හොඳටම දැනෙන තැන. ගම අත ඇරලා, ගමේ පන්සල අත ඇරලා මේ කියන ලොකු හාමුදුරුවෝ පිටතට වැඩම කරලා නැහැ. මේ නන්දසිරි කීඹිය හෙට්ටිගේ අපූර්ව කවි සංකල්පනාවක්. ඉලව්ගේ හත් දොහේ දානෙට නැතත් මලගිය ප්‍රාණියෝ, කකුල් ඉදිමී පතුල් දැවි දැවි වැඩියා ලොකු හාමුදුරුවෝ. බලන්න වැඩලා තියෙන හැටි. කකුල් ඉදිමී පතුල් දැවි දැවි. ලොකු දුෂ්කර ගමනක් ගිහිල්ලා තියෙනවා. අමාරුවෙන් ගිහිල්ලා තියෙනවා. හැබැයි ගිහිල්ලා තියෙනවා ලොකු හාමුදුරුවෝ. වැඩලා තියෙනවා. බුදුන් සැතපෙන පැසුළු යම් කිස විලි රුදා බර ගැබිනියෝ, සොයා අඟුලිමාල පිරිතට ගියා ලොකු හාමුදුරුවෝ. අඟුලිමාල පිරිත දෙසන්න. එතකොට අර කරුණාවත් ප්‍රඥාවත් තමන්ගේ දායක පිරිස වෙත එක විට දල්වා ගත්ත ලොකු හාමුදුරුවෝ. දැන් මෙතනින් තමයි පන්සල නිරූපණය වෙන්නේ. ඒක තමයි මම අර කිව්වේ මේ බිල්ඩින්ග්ස් ටික නෙමෙයි පන්සල කියන්නේ. අපි අද එහෙම හිතනවා. රන් වැටක් ගැහුවාම බෝධීන් වහන්සේ වටේට බුදු පිළිම වහන්සේ ඉස්සරහින් තිරයක් දාලා බුදුහාමුදුරුවන්ව කාටවත් පේන්නේ නැති වෙන්න වහලා දැම්මහම. දැන් මට සමහර පන්සල් වලට ගියාම පුදුමත් හිතෙනවා. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ හිටියේ තිරයක් දාගෙන හැංගිලාද කියලා. ඇයි එහෙනම් අපේ පන්සලේ තිරයක් දාලා බුදුහාමුදුරුවෝ වහලා තියෙන්නේ පේන්නේ නැති වෙන්න කියලා. ඒ නිසා අපි නැවත හිතන්න ඕන මේ කරන සමහර පූජා විදි. මේ ලොකු හාමුදුරුවෝ මේ නිර්මාණය අපිට කියන පන්සල සහ ලොකු හාමුදුරුවෝ එහෙම එකක් නෙමෙයි නේ. 88 රියනක් විශාලයි කියා බුදුහාමුදුරුවෝ, මහා වෙහෙරක සිහින නොදුටු අපේ ලොකු හාමුදුරුවෝ. මෙතන වෙනසක් තියෙනවා. මේකේ අවසාන කවිය, මේ කවි තුනක නිර්මාණයක් නන්දසිරි කීඹිය හෙට්ටි ලියන අවසාන කවිය තමයි හොඳටම දැනෙන්නේ මට. අකුරු කරවා සතර වරිගෙට උරුම කම් නැති නොදරුවෝ, මහන කරවා සසුන රැක්කේ අපේ ලොකු හාමුදුරුවෝ. නිවන් යන්නට කමට හන්දී ලෙවන් වෙත සෙත සෑදුවෝ, නිවන් යන්නට වෙලා නොතිබුණ අපේ ලොකු හාමුදුරුවෝ. අපි හැමෝටම නිවන් දකින, නිවන් ලබන මඟ කියලා දීපු ලොකු හාමුදුරුවන්ට නිවන් යන්න වෙලාව මදි වුණා. මොකද උන්වහන්සේ ඒ තරම් ගම වෙනුවෙන්, ගමේ දායකයන් වෙනුවෙන්, අපි වෙනුවෙන් වැඩ කෙරුවා. ඒක දැනෙනවා අපිටනේ.
නිවන් යන්නට කමටහන්දී ලෙවන් වෙත සෙත සෑදුවෝ නිවන් යන්නට වෙලා නොතිබුණ අපේ ලොකු හාමුදුරුවෝ. ඒ නිසා මේක අතීතයේ අර අපි කියපු ගමයි පන්සලයි වැවයි දාගබයි අතර ඒ අවියෝජනීය සම්බන්ධියාවේ වර්තමාන කියවීමක් විදිහට මම දකින්න කැමතියි. ඉතින් අපි කවි 10ට ගී 10ක් හිමින් තෝරගෙන යන ගමනේ විවිධ ඉසව් ඔබට මුණ ගැහෙවි. ඒ වගේම විවිධ අත්දැකීම් ඔබට මුණ ගැහෙවි. අපි තරිඳු ධනංජය ගුරුතුමා එක්ක පියවරෙන් පියවර මේ යන ගමනේ අද සංගීත මිහිර මවන්නේ වෙනද වගේම ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය ගැයුම් ඉදිරිපත් කරන්නේ විශාරද රුවින්ද සත්සර සහ විශාරද සුදිනී සින්දවී වික්‍රමාරච්චි. අපි යමු පළවෙනි කවියේ පළවෙනි ගීතය. ගමේ පන්සල අපේ පන්සල අපේ කමරැක්කා අපේ දානෙදී අපේ මරණෙදී අපේ ළඟ හිටියා ගමේ පන්සල අපේ පන්සල අපේ කමරැක්කා අපේ දානෙදී අපේ මරණෙදී අපේ ළඟ හිටියා අපේ ගම්වල අපේ දරුවන් සසුන් ගත කරවා නිවන් පුරවැද නිවී සැනහෙන මාවතේ යැව්වා ගමේ පන්සල අපේ පන්සල අපේ කමරැක්කා අපේ දානෙදී අපේ මරණෙදී අපේ ළඟ හිටියා අපේ ජාතිය අපේ ආගම අපේ බව කිව්වා අපේ දෙස බස අපේ පන්සල නිසාවෙන් රැකුණා ගමේ පන්සල අපේ පන්සල අපේ කමරැක්කා අපේ දානෙදී අපේ මරණෙදී
අපේ ළඟ හිටියා අපේ කමරැක්කා අපේ ළඟ හිටියා අපේ කමරැක්කා අපේ ළඟ හිටියා කතරක ඇවිදිනකොට පුංචිම සැනසිලිදායක දිය බිඳුවකින් දිව්‍ය ලෝකයක් මැවෙන්නට පුළුවන් ඒ මොහොතට සාපේක්ෂව. මොහොතට සාපේක්ෂව අපේ විඳින දේවල් විඳින විඳීම් වෙනස් වෙනවා. ඒ මොහොත ඉල්ලා සිටින දේ අනුව. ඉස්සර ගව් ගණන් පයින් ඇවිදිනකොට පැන් තොටක් කියලා කියන්නේ. පිපාසය නිවන මහා පින්කමක්. ඒ වගේ පින්කම් කරපු මිනිස්සු අපේ රටේ හිටියා. මහා බෝසත් මිනිස්සු අපේ රටේ හිටියා. ඉතින් එහෙම කෙනෙක් අපට හමු වෙවි දෙවෙනි කවියේදී. ඔව් වජිර මහත්තයා. අපි තෝරගන්න දෙවෙනි කවිය නිර්මාණය කරන්නේ චින්තක සමන් හේරත් සහෘදයා. මේ කවියේ තේමාව පින්තාලිය. පින්තාලිය. ඔබතුමා පූර්විකාවේදී සඳහන් කළ පරිදි පිරිසිදු වතුර බිඳක් පිරිනැමීම මහා පින්කමක්. අපි ගරු කරන ගොඩක් දේවල් තියෙනවා. ඒ අතරේ ඉතා ඉහළින්ම තියෙන කාරණා දෙකක් තමයි කෑම සහ වතුර. අපි කෑමට ගරු කළ යුතුයි. ඒ වගේම වතුරට ගරු කළ යුතුයි. වතුරට දෙවියන් කියලා අපි හැඳින්වන්නේ ඇතැම් සංස්කෘතීන් වල. යුදාචාර ධර්ම තියෙනවා ලෝකේ. යුද්ධකදිවත් කෑමට සහ වතුරට හානි කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ බොන වතුර පිරිසිදු පැන් ලබා දීපු තැනක් තමයි ඉස්සර අපේ ගම්වල සංස්කෘතිය තුල පින්තාලිය කියලා කියන්නේ. දැන් චින්තක සමන් හේරත් සහෘදයා මේ පින්තාලිය කවි පන්තියත් එක්ක අපිට ගේනවා හිතන්න තැනක් පින්තාලිය හරහා මේ දන් දීම අනේකා ගැන සිතීම මේ සංස්කෘතිය ඒ වගේම ඒ නිර්මාණය කරපු අපේ අත්තා වැනි මහා දැවැන්ත චරිත ඒ චරිත ඉතිරි කර ගිහිපු ඒ මාර්ගයේ අප යා යුතු බව. හරි අපූර්ව නිර්මාණයක් මේක. මේකේ මෙහෙම තියෙනවා. පින්තාලියක් තිබුණා මතකයි එකල අත්තා සිටියදී මහගේ ඉදිරිපිට. නගරෙට පොළට මග ආගිය දනන් හැම සරතැස නිවා සැනහුණු පින්බිමකි එය. පින්බිමක්. පින්තාලිය තිබිච්ච තැන. තිබුණේ තියා එය මහනා ගහක් යට ගුඩපැහැ අඳුර රජ කෙරුවා ඒ අවට. නාගහ යටනේ. සිලිසිලි හඬින් හැලුනත් නා පත්බිමට නොසැලී අතුපුරා තිබුණා පඳුරු ගැට. අපූරු සංස්කෘතියක් මේකේ පෙන්නනවා. ගැමිකමක් අව්‍යාජ බවක් මේකේ පෙන්නනවා. නික්මී යන්ට පළමුව හිත නිවාගෙන ඇඳිපුටුවට වැටි පාරට එබීගෙන දැන් මේ පින්තාලිය නිර්මාණය කරපු කෙනා නිරුවත් පපුව උඩ දකුණ අත තියාගෙන අත්තා උන්නු හැටි කවියකි එදා මට. මේ අත්තා හදපු පින්තාලිය නේද? නිරුවත් පපුව උඩ දකුණ අත තියාගෙන අත්තා උන්නු හැටි කවියකි එදා මට. ඔන්න අපේ රසිකයන් චිත්‍රරූප මවා ගන්න කවියත් එක්ක. දැන් මේ පින්තාලිය නෑ. ලෝකය වෙනස් වෙලා. දැන් ඉස්සර වගේ නෙමෙයි අපි වෝටර් බොටල්ස් වලට ගිහිල්ලා. පින්තාලිය අයින් වෙලා ගිහිල්ලා. පින්තාලිය තීච නොග ගහ විතරක් ඉතුරු වෙලා පින්තාලිය හදපු අත්තත් දැන් ජීවතුන් අතර නෑ. අවසාන කවිය චින්තක මෙහෙම කියනවා. පින්තාලිය නැතත් අද ඒ හෙවන යට හොල්මන් අඳුර තාමත් බිලිගයි අවට. ඉඳ හිට දිනක මා යන විට ගං දොරට අදටත් දැනෙයි අත්තා ඇති වග එතැන. අදටත් දැනෙයි අත්තා ඇති වග එතැන. එනිසා ඒ අතීත මුතුන් මිත්තන් අපේ වැඩිහිටියන් ඉතිරි කර ගිහිපු ඒ මාර්ගය කාලයේ වැලිතලාවෙන් වහන්න බෑ. ඒ හොඳ දේවල් නූතන පරම්පරාවත් අනාගත පරම්පරාවත් එකතු කරගෙනයි මේ ජීවන ගමන සමාජ ගමන යා යුතු වන්නේ. හොඳයි. අපේ ගම්වලත් ඉස්සර
හිටිය විදානේ මහත්තුරු. ඉතින් මේ විදානේ මහත්තුරු අතරිනුත් බෝසත් කුලයේ අය හිටියා. එහෙම නැති අයත් හිටියා. මට මතක වෙනවා මේ මිහිලුව පහු කරලා යනකොට බෙලිගල්ල හරි මට මතක විදියට මේ වත්තක් තියෙනවා ගොඩවෙල කියලා. මේ ගොඩවෙල වත්තක ගහලා තියෙනවා ඉස්සරහා බෝඩ් එකක්. කුරුම්බා කඩාගෙන බී පිපාසය සංසිඳවා ගන්න කියලා. මම ලංකාවේ දැකපු එකම පොල් වත්ත ඒක එහෙම. ඒ කියන්නේ එන මගියොන්ට ඕනම කෙනෙකුට අදටත් කුරුම්බා කඩාගෙන බී පිපාසය සංසිඳවා ගන්න කියලා එහි ගහලා තියෙනවා. බෝසත් චරිතනේ. බෝසත් චරිත. දැන් මේ පින්තාලේ සංකල්පය ගැන කියනකොට මට ඒක මතක් වුණා. චින්තක සමන් හේරත් නිතර හමුවන කවියෙක්. ඔහුද පසු කර අපි යමු දෙවෙනි කවියේ දෙවෙනි ගීතය අහන්න. තාලිය ඇදුවේ අපේ බෝසත් නිදානේ පැන්බිව්වේ මගේ දනසිතු ලෙසානේ දෙව්ලුව වැඩිය පසුවේ ගුණ කඳානෝ පින්තාලිය බින්දෙ දෙව්දත් පුතානෝ පින්තාලිය බින්දෙ දෙව්දත් පුතානෝ පිනට ලැබුණි පැන් හැම තැන ඒ කාලේ දනට පිනට බනටත් තිබුණයි යාලේ මිලට පැන් ගන්ට වී ඇති මේ කාලේ අපේ පවට මොනවා කර මුදරාලේ තාලිය හැදුවේ අපේ බෝසත් විදානේ පැන්බිව්වේ මගේ දනසිතු ලෙසානේ දෙව්ලොව වැඩිය පසුවේ ගුණ කඳානෝ පින්තාලිය බින්දෙ දෙව්දත් පුතානෝ පින්තාලිය බින්දෙ දෙව්දත් පුතානෝ නපුරු කලට එන දුක් නිම නැතේයා සතුරු විපත් හැම පැත්තෙන් නෙතේයා හොඳ මිනිසුන් සුරලෝකෙට යතේයා දෙව්දත් පුතුන්ගෙන් දුක් පැමිණෙතේයා පින්තාලිය හැදුවේ අපේ බෝසත් විදානේ පැන්බිව්වේ මගේ දනසිතු ලෙසානේ දෙව්ලොව වැඩිය පසුවේ ගුණ කඳානෝ පින්තාලිය බින්දෙ දෙව්දත් පුතානෝ පින්තාලිය බින්දෙ දෙව්දත් පුතානෝ
බොහෝ උස් කඳු මුදුන් වල කඳු එක්ක බැඳිලා වෙන වෙනම කතා තියෙනවා. සමහර වෙලාවට අපි දන්න කතා, සමහර කඳුවල තියෙන්නේ අපි නොදන්න කතා. ඇතුලේ පාළු හිස් බව තනි කරගෙන ඉන්න කඳු හෙමින් හෙමින් වෙන වෙන කතා කියන තැන් තියෙනවා. ඒ වගේම සවත් කඳු තියෙනවා නොසෙල්වි කිසිවක් නොකියා ඔහේ බලාගෙන ඉන්නවා. ඉතින් අපිට දැන් හමු වෙන්නේ මේ කන්දක් වගේ ළඟ ළඟට ඇවිත් හද ඉරිතලන කතාවකට හවුල් වෙන ජීවිතයම අරගලයක් කරගත්ත මිනිස්සුන්ගේ එක්තරා ජීවන පැතිකඩක්. අපි යමු තුන්වෙනි කවියට. තුන්වැනි කවිය මම තෝරගත්තේ සම්පත් කුරුප්පුආරච්චි සහෘදයගේ මටත් දැන් ඒ පාර මතක නෑ සේකර කියන කාව්‍ය සංග්‍රහයේ නිර්මාණයක්. 24 වෙනි නිර්මාණය මේ කවි පොතේ. මටත් දැන් ඒ පාර මතක නෑ සේකර කියන කවි පොතේ. සම්පත් කුරුප්පුආරච්චි මේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යෙක්. එතුමා කවි පොත් දෙකක් මේ වෙනකොට ජාතියට දායාද කරලා තියෙනවා. මේ දෙවෙනි කාව්‍ය සංග්‍රහය. ඒකේ තියෙනවා ජීවන අරගල කියලා අපූර්ව කවි නිර්මාණයක්. අපේ ඊළඟ ගීතයට සම්බන්ධ කරන්න පුළුවන්. අපි හැමෝම අරගල කරනවා, අරගල කෙරුවා. ඒවා විවිධ අරගල, ආර්ථික අරගල, දේශපාලන අරගල, සමාජ අරගල, එහෙම නැත්නම් ගෙදර අරගල, අම්මට තියෙනවා වෙනම ආකාරයේ අරගල, තාත්තට තියෙනවා වෙනම අරගල. මේ ඔක්කොම එක තැනකට ගෙනාවොත් අපේ ජීවන අරගලවල විවිධ පැති සහ ඒ පැති ඔස්සේ ගිහිපු උදවියට ලැබිච්ච දේ නොලැබිච්ච දේ ඒ අය අද ඉන්න තැන බොහොම ගැඹුරු අදහසක් මේ නිර්මාණය ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. සම්පත් මෙහෙම ලියනවා. සිපගනු රිසි නැතුව සුදු කකුල් තෙරපා මාදු ගඟ නොදැක්කට මාළු දුක් වින්දා. බලන්නේ අදහස. ඉරුණු වරලක කැලලසුව නොවූ හින්දා මදු සඳ වසාගෙන රාහු තරහින් උන්නා. මදු සඳ වසාගෙන. දරාගනු නොහැකි තැන සුවහසක් නින්දා මොසැම්බික් කුමරියක් විසිදැලට පැන්නා. නලපාන ජාතකයේ අකුර නෑරම දන්නා රිලාදුව පිපාසෙන් මහා ගහෙන් බැස්සා. බඩපිනුම් නෑ ගමන් යන විදිය පෙන්නා කකුල් අතපය බැඳපු රිදුම් පිරිමැද්දා. කකුල් අතපය බැඳපු රිදුම් පිරිමැද්ද. බලන්න ඒ අරගලය රිලාදුවගේ අරගලය. රිලාදුවගේ අයිතිකාරයාගේ අරගලය. අපිට පේන්නේ වේදිකාවේ නැටුමක් නටනකොට ඒකේ ලස්සන. නටන කෙනා තමයි දන්නේ ඒකේ අමාරුව. ඒ නිසා මේ හැම එකකම තියෙන දෙපැත්තෙන් අරගලය පැත්තේ තමයි මේ නිර්මාණය හිටගන්නේ. අපේ ඇස් පාදන්න රුපියලක් ඉල්ලා කොළඹ නයි පෙන අස්සේ නටන්නේ අක්කා. ආර්ථික අරගලයකුත් තියෙනවා. මේකේ අවසාන කොටස තමයි ඊටාම සංවේදීව මට දැනෙන්නේ. දඬු ඇට බිම හෙලා කුසගින්න පැන්නා. බඩගින්න එනකොට, ගෙදර කන්න දෙයක් නැති වෙනකොට දෙමව්පියෝ විශේෂයෙන්ම තාත්තා අරගලයට බහිනවා. අපි දැක්ක මේ රටේ ගෑස් නැතුව, තෙල් නැතුව, කිරිපිටි නැතුව හාල් හිඟ වෙනකොට දෙමව්පියොන්ට තමයි, අම්මට තාත්තට තමයි, ගෙදර කුස්සියට තමයි, දරුවන් බඩගිනි කියාගෙන එනකොට තමයි අරගලේ පත්තු උනේ. දැන් මේ කියන්නේ දඬු ඇට බිම හෙලා කුසගින්න පැන්නා. බඩගින්නට අනිත් ඔක්කොම යට වුණා. දඬු ඇට කඩාගෙන පිය කුඹස් තලපලා වෙඩි පොකුරු බින්දා. මේ අරගලයට, ජීවන අරගලයට අවතීර්ණ වෙච්ච පියාට ලැබිච්ච තෑග්ග මොකද්ද? වෙඩි පොකුරක්. පිය කුඹස් තලපලා වෙඩි පොකුරු බින්දා. අසරණව මග හැරුණු පින්වන්ත පැටියා කුඹල් පෙරහැර පුරා දිලිසෙමින් සිටියා. අනේ තාත්තා මැරුවා වෙඩි තියලා. මේ අලි 3 දෙනෙක් කියලා හිතෙනවනේ, පේනවනේ. අසරණව මග හැරුණු පින්වන්ත පැටියා කුඹල් පෙරහැර පුරා දිලිසෙමින් සිටියා. පෙරහැරේ, කුඹල් පෙරහැරේ දිලිසෙමින් ගිහිපු මේ ඇත්පැටියාගේ කතාව මේ. අපිට පේන්නේ යථා පෙරහැර යන එක විතරයි. අවසාන කවි පද දෙක. බැතිමතුනි අත ඇතොත් ඉදුණු පත්තක්කා උඩවල්ලවේ වැට අයිනේ ඒ ඉන්නේ අම්මා. අර මව් ඇතින්න. බැතිමතුනි අත ඇතොත් ඉදුණු පත්තක්කා උඩවල්ලවේ වැට අයිනේ ඒ ඉන්නේ අම්මා. එනිසා අපේ මානව ගුණය හැම දෙයකටම වඩා ඉහළින් තියෙනවා. සහෘදයිනි, මොන වාදයටත් වඩා මානවවාදය උසස්.
සමාජවාදය, ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, ත්‍රස්තවාදය, එක එක වාද අපි අහලා තියෙනවා. හැබැයි හැම වාදයක්ම පරාදයි උඩින්ම තියෙන අපේ මානවවාදයට, මේ මනුස්සකමට. මනුස්සකම හැලුනට පස්සේ අපි නිකන් මිනිරන් කූර නැති පැන්සල් කොටයක් වගේ වෙනවා. ඒ නිසා අපි අසරණ අය දෙස බැලිය යුතුයි. ඒ අයටත් අරගලයක් තියෙනවා. දැන් මගේ විෂය මානව සම්පත්නේ. සෑම සේවකයෙක් පිටිපස්සෙම අපි නොදන්නා විශාල කතාවක් තියෙනවා. අපි දන්නේ යාගේ නම විතරයි. මේක අපි උගන්වන දෙයක් විශ්වවිද්‍යාලේ. ඔබ දන්නේ ඔබේ ආයතනයේ සේවකයන්ගේ නම විතරයි. ඒ සේවකයා එතැනට ගෙන එන්න පසුබිම් වූ කතාව ඔබ දන්නේ නැහැ. ඒ කතාව නොදැන නම විතරක් දැනගෙන දවසක දෙකක කාර්ය සාධනය දිහා බලලා සම්පූර්ණ තීරණයක් ගන්න අමාරුයි. ඒ නිසා අපි හැමෝටම අරගලයක් තියෙනවා. ඒ අරගලයේ ඇතුලේ මනුස්සකම තියෙනවා නම් අරගලයත් සුන්දරයි, ලස්සනයි, සෞන්දර්යාත්මකයි. එතකොට මේ නිර්මාණය පදනම් කරගෙන අපි යන ගීතයත් එහෙමයි. මිනිසුන්ට අරගල සිද්ධ කරන්න වෙන්නේ බඩගින්දර නිවා ගන්න විතරක් නෙමෙයි. රට බේර ගන්නත් අරගල කරන්න වෙනවා. ප්‍රදේශය බේර ගන්න අරගල කරන්න වෙනවා. ස්වභාව සෞන්දර්ය, පරිසරය, ගහකොළ සතා සිව්පාවා, සංස්කෘතිය මෙවුවා බේර ගන්නත් අරගල කරන්නට වෙනවා. මේ ගීතය අරගල ගැන කතා කරන්න අපුගේ හඬ අවදි කරපු විශිෂ්ටතම ස්ථානයක් රත්නශ්‍රී විජේසිංහන්ගේ පද රචනය. අපිට තියෙන්නේ නිවි දැල්වෙන ජීවිත නෙවෙයි. නිවි දැල්වෙන ජීවිතය නම් අපි දන්නවා නිවුණු මොහොතේ ආයෙ දැල්වෙනවා කියලා. අපිට තියෙන්නේ ඇත්තටම ඉඳ හිට දැල්වි ගොඩක් වෙලාවට දැල්වෙන බලාපොරොත්තු තියාගෙන ඉන්න ජීවිත. ඉතින් ඒ නිසා සම්පත් කුරුප්පු ආරච්චි කවියා හෙලි කරලා දෙන මේ මගදිගේ අපි යමු තුන්වෙනි කවියේ තුන්වෙනි ගීතය. සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකෝ යුද්ධයකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් දුවමින් කම්බි වට කළේ මනරම් මාලිගාවදෝ මාලිගාවදෝ යකඩ ගජසෙන් කුංචනාදයෙන් නැලුණ වෘක්ෂ දේවතාවුන් බිම වැටි පන ගසයි මිනී මල් පිපුණු සීතල නිම්න භූමියේ ඇටකටු සතර රියන් කඩ අහිමිව විලාපය නගයි විලාපය නගයි බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකෝ යුද්ධයකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වට කළේ මනරම් මාලිගාවදෝ මාලිගාවදෝ පිපි රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන ජාතියේ නිදානය රන් රුවන් කරඬු කොයි වැකන්ද කඩා පිම් කටු කම්බියෙන් බෙදා මේ රණ බිමේ ඉස ගසා දමනා කඩුව බිම දමව් කඩුව බිම දමව්
පිම්බරක් සෙනග ගැවසුණු චන්ද සූර්යයා ඉපදුණු ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකෝ යුද්ධෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවමින් කම්බි වට කළේ මනරම් මාලිගාවකෝ මාලිගාවදු අද කවිදාහයට ගිදාහයක් වැඩසටහනේ කවිතෝරන්න අපිත් එක්ක එකතුලා ඉන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ ගුරුතුමන්. අපි එතුමන් එක්කයි කවිතෝරමින් යන්නේ. කවියෙක් Tamanගේ කවිතා ගුණයෙන් නැතම් දේවල් යටපත් කරනවා. තවත් ඒවා හැංගිලා පේන්න වගේ තියෙනවා. තවත් අදහස් හංගලා තියෙනවා. තවත් කවියෙක් හැංගුණු දේවල් හැංගිලාම තියෙන්නට ඉඩ හැරලා හෙමින් පුංචි කවුළු හදමින් අපට ඒ මත ඇවිදින්නට අවකාශ හදනවා. ඉතින් එය කවි පොතක්ද පත්තරයක්ද කියලා වෙනසක් නැහැ. අපේ හිත නතර වුණු තැන කවිය ආකර්ෂණය වෙනවා. අපි එනවා 4 වෙනි කවිය අහන්න. වජිර මහත්තයා මේක වෙනස්ම ආකාරයක කවියක්. මේකේ නිමිත්ත කුමක්ද කියලා කිව්වොත් සහෘදයන්ට හිතන්න තියෙන අවස්ථාව අහිමි කිරීමක්. ඒ නිසා අපි කවිය රස විඳිමු. කවියට පදනම් වන නිමිත්ත කුමක්ද කියන එක හිතා ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. මේක රචනා කරන්නේ දිල්රු ජයසේකර. ඇය මාධ්‍යවේදිනියක්, ඒ වගේම කිවිඳියක්. දිල්රු ජයසේකර ගරු ස්වාමීනි මං මරදානේ රාණී කියන කවි පන්තිය හරහා එක්තරා සමාජ කොට්ටාශයකට අපි කොටු කරපු සීමා කරපු අසාධාරණයට පත් වූ කාන්තාවකගේ විලාපය දුක්ගැනිවිල්ල ඉදිරිපත් කරනවා. මේක රාණිගේ ස්වරයෙන් කියවුනාට සමාජය විසින්ම නිර්මාණය කරපු සමාජය විසින්ම වගකීම බාරගත යුතු යම් පිරිසක් මේ නිර්මාණයෙන් එළියට එනවා. ඔවුන්ගේ හදවත ඔවුන්ගේ විලාපය එළියට එනවා. දිල්රු මෙහෙම ලියනවා. රත්තුනත් කුස්සියේ ලිපේ පොඩි වලඳ බඩට වැටුනේ වේලකට කලඳ මෙහෙකාරියක් උනේ පැමිණි දුක වැළඳ මැකී යන්නත් පෙරය කටේ කිරිසුවඳ. ඇය මෙහෙකාරියක් උනේ කවුද? රාණී. කටේ කිරිසුවඳ යන්නත් කලියෙන්. වෙච්ච දේවල් තිබේ හුඟක් ඉන් පසුව කාටවත් කියා නැති මෙතෙක් කල් ඇසුව මං වමනේ කරනකොට නැගුණි කසුකුසුව මහමැදුරේ දෙදරුවේ ගින්දරක මුසුව. කොහොමද මහමැදුර ගිනි ගත්තේ? මේ මෙහෙකාර සේවයට ආපු රාණී ඔක්කාරය කරන්න වමනේ කරන්න පටන් ගන්නකොට. වැටෙද්දී මහමගට බදාගෙන බඩක් ගෙවී අහවරයි ඒ බඩට පස් මසක්. මහගෙදර එවුන්ටත් උනා මං වහක් මැරෙනවාමයි කියලා හිතුවා ටික දොහක්. මැරෙන්න හිතුවා. මැරෙන්න හිතුනේ ඇයි කියන එක මම කියන්නේ නෑ. අපේ රසිකයන්ට හිතා ගන්න පුළුවන් නිර්මාණයත් එක්ක. දඟලද්දි පොඩි එකා හෙමින් බඩේ ආදරේ පිරුණ හිස් වූ පපුවේ ඉඩේ. ඒකි ඉපදුනෙත් මං වාගෙම මඩේ ගොඩදා නයිකලේ මේ ජරා වැඩේ. මේ රාණිගේ පාපෝච්චාරණය. පොලිසියට අහුවෙලා නඩුව අහනකොට හොයන්නේ ගැට ගැහුණු නූලේ මුල් පොට. තවත් නම් වසාගෙන ඉන්න බෑ කට අද ලිහා දමනවා ඔක්කොම ගැට. උසාවියේ විත්ති කූඩුවට නැගලා රාණි කට උත්තර දෙන මොහොත මේ අද ලිහා දමනවා ඔක්කොම ගැට. මේ වගේ පාපෝච්චාරණයක් අපට හම්බ වෙනවා. මගේ මතකයේ දිව යනවා ඉලක්ෂ ජයවර්ධනගේ කඩා වැටෙන තරුවක් පොතේ තියෙනවා පාපෝච්චාරණය කියලා. පොලිසියෙන් අල්ලගෙන ගියාම කුඩු විකුණන ඒ වගේම කුඩු ගහන තරුණයෙක් කියා පාපෝච්චාරණය කරනවා. ඔව් සර් මං වත්තේ කුඩෙක් කියලා තමයි කවිපන්ති අවසාන වෙන්නේ. එයාගේ පාපෝච්චාරණය. ඒ වගේ දැන් මේ පොලිසියේදී කරන පාපෝච්චාරණය මේ අධිකරණයේදී රාණිගේ පාපෝච්චාරණය. දැන් මේ හරහා එළියට එනවා. මෙවැනි ගැටලු වලට මෙවැනි අසාධාරණ කම් වලට මෙවැනි සමාජයකට මැදි වූ යුවතියකගේ විලාපය. ගරු ස්වාමීනි මං මරදානේ රාණී 300ටත් ඩීල් යන ගෑණී. මේ වචන සරලයි ඒ වගේම හරි බරයි.
ඒ වගේම අර නිකම් පිහියෙන් ඇන්න වගේ අපේ හදවත පසාරු කරගෙන යනවා. ගරු ස්වාමීනි මං මරදානි රාණි 300ටත් ඩීල් යන ගෑණි. බංකුවේ අර ඉන්න කෙල්ලගේ මෑණි ස්වාමීනි ඒකි ඔබතුමාගේ දෝනි. එතනින් කට උත්තරය අවසාන වෙනවා. ගරු ස්වාමීනි මං මරදානි රාණි. දැන් සාමාන්‍යයෙන් නමට ඉස්සරහින් ගමේ නම කියවෙන්නේ චණ්ඩින්ගේනේ. අසවල් ගමේ අසවලා කියලා. දැන් රාණි එහෙම තමන්ගේ නමට ඉස්සරහින් ගමේ නමත් කියන්න ඕන චණ්ඩියෙක් නෙවෙයි. චණ්ඩියෙක් නෙවෙයි. හැබැයි චණ්ඩි බවක් ආරෝපණය කරනවා කවියා රාණිට. චණ්ඩියෙක් වෙන්න වෙනවා මේ සිදුවෙච්ච අසාධාරණය ලියා ගන්න නම්. ඒකට සමාජයෙන් හෝ නීතියෙන් තවම ඇයට පිළිසරණක් ලැබිලා නැහැ. ඇයට චණ්ඩි ස්වරූපයක් මවනවා ඍජු කට උත්තරයක් දෙන අවස්ථාවේදී කවියා. ඒකයි මේක මම තෝරගත්තේ. මේක ඇතුලේ තියෙන අර්ථයට එහා ගිහිපු උපායශීලී ආකෘතියක් දිල්රූ පාවිච්චි කරලා තියෙනවායි කියලා පේනවා. ගරු ස්වාමීනි මං මරදානේ රාණි 300ටත් ඩීල් යන ගෑණි මම මෙහෙම කෙනෙක්. බලන්න පැය 4ක ලෙක්චර් එකක් මට කරලා කියා ගන්න බැරි අදහසක් මේ කවි පද දෙකෙන් කියන හැටි මං කවුද? 300ටත් ඩීල් යන ගෑණි. බංකුවේ අර ඉන්න කෙල්ලගේ මෑණි මමත් අම්ම කෙනෙක්. අර ඉන්නේ මගේ දුව. ස්වාමීනි ඒකි ඔබතුමාගේ දෝනි. එතකොට මේ නිර්මාණයත් එක්ක සමාජ පන්ති දෙකක් එකතු වෙනවා. කතා කරනවා. මෙවැනි රාණිලා සුවහසක් නිර්මාණය කරන සමාජයට අමතනවා දිල්රූ මේ කවි පන්තිය හරහා. ඉතින් මේක පූර්විකාව කරගෙන වජිර මහත්තයා අපි රස විඳිපු කවදාවත් රස විඳලා ඉවරයි කියන්න බැරි ගීතයකට ඇත්තටම යන්නේ. නීතිඥ රන්බණ්ඩා සෙනවිරත්නයන් රචනා කරපු අමරසිරි පීරිස් මහත්තයා ගායනා කරන ලඳුනේ ගීතයට. ඒ ගීතයත් ඒකේ අවසාන කොටස තියෙන පිරිමින්ගේ පාප කඳට දෝෂ විඳින ලඳුනේ. ඒතර කවුද මේ චරිතය රාණිව නිර්මාණය කරේ? කවුද මේ කාන්තාව නිර්මාණය කරේ? අඳුරේ පව් කරන දඬා එළිය ලබන ලඳුනේ. ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ. ඒ නිසා ඇයටත් තියෙන කතාවක් කියන්නේ. අපිට ලැම පමණයි පේන්නේ, ලය පේන්නේ නැහැ කියන එකේ විශාල අර්ථයක් තියෙනවා. අපි සමහර තැන්වල නිරුත්තර වෙනවා කවියෙක්ගේ ප්‍රතිභාව හමුවේ. එතෙන් ආදරයයි ශෝකයයි එකම කාසියේ දෙපැත්ත වගේ කියලා කිව්වට ආදරය විඳ බලන තැනදී ආස්වාදයක් වුණාට එය විඳින තැනදී මතුවන ආස්වාදය නෙවෙයි විඳවන තැනදී මතුවෙන්නේ සමහර වෙලාවට නිම කරන්න බැරි ශෝකී කල්පනාවක් වෙන්න පුළුවන්. ආදරය රාගයක් පමණක් වුණාම නැවන දේ කෝපයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි යනවා 4 වෙනි කවියේ 4 වෙනි ගීතය. දැකගත්තිම් සැනෑ කලෙක ලඳුනේ දෙනෝ දහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නැෙක් නෑ කම නොකියන වීදී සරණ ලඳුනේ ඉල්මල්ගෙන දෝත පුරා මුනි කුටියට පියමන් වන උබේ දැස දැකගත්තින් සැනෑ කලෙක
ලඳුනේ බුදුන් දැක නිවන් දකිමයි දෙව්රම යන පාර අහන ඔබද පටාචාරාවකි ඔබද කිසා ගෝතමියකි පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ලඳුනේ අඳුරේ පව් කරන දනා එළිය රවන ලඳුනේ ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ කුඹුවේ කොට වරදක් නැති වැරදිකාර ලඳුනේ ගබ්‍රියල් ගාසියා මාකේස් කියන විදියට සහ කියා ලියා දෙන විදියට නම් ආලය කියන්නේ අන්ධ දෙයක් නෙවෙයි. එහි සියලු අඩු ලුහුඩුකම් මැද ඉතා හොඳින් පෙනෙන්නට ඉඩ හැරිය යුතු දෙයක්. කලල්දියේ පිපෙන අරවින්දයක් වගේ අපට ආදරය මේ කුරිරුතර විසම අදම සමාජයනුත් මුණගැහෙනවා. සමහර කවි කියන්නට පුළුවන්, සමහර කවි ලියා තබන්නට පුළුවන්. කියන්නට නොහැකි වුණු කවිත් තියෙන්නට පුළුවන්. එහෙව් කවි තමයි ලියා තබන්නේ. අපි එනවා පස්වෙනි කවියට. වජිර මහත්තයා මේ කවි පන්තිය තියෙන්නේ සදර්ශී කුසුම් වර්ෂා රණසිංහ කිවිඳිය රචනා කරන්නට යෙදුන ලස්සනම අක්කා කාව්‍ය සංග්‍රහය. මම කලින් සඳහන් කරපු මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහන්ගේ දියණියනේ සදර්ශී කුසුම් වර්ෂා රණසිංහ. ඇගේ ලස්සනම අක්කා කියන කාව්‍ය සංග්‍රහයේ කියන්නට නොහැකි වූ කවිය කියන කවි නිර්මාණයයි මම තෝරගත්තේ. මේක රචනා වෙන්නේ මාටින් වික්‍රමසිංහ සූරීන්ගේ විරාගය නවකතාවත් සුරංග දිසානායක රචනා කරපු කවියකුත් කියන දෙකම උල්පත කරගෙන. විරාගය ඔබට මතක ඇති. විරාගය අපේ සිත්ගත් පෙම්වතෙක් ඉන්නවා අරවින්ද කියලා. අරවින්ද. පෙම්වතිය සරෝජිනී ඉන්නවා. සරෝජිනී. දැන් මේ අරවින්ද සහ සරෝජිනී ප්‍රේමය අහිමි වුණත් වෙන් වුණත් ඒ දෙදෙනා තුල අර හදවතට ගෙන තකන සලකන ගරු කරන ගතිය ආදරය තමා වෙතට හදවතට ගෙන තකන සලකන රකින්න ගරු කරන ගතිය තිබූ තැන නැවත මතක් වෙනවා. අපි කියන්නේ වජිර මහත්තයා ආදරය වේශයෙන් වෙන කිසිවක් එන්න බෑ. එසේ පැමිණිය හොත් ඒ තියෙන්නේ ආදරය නෙමෙයි කියලා. ඔකට මනෝවිද්‍යාව කියන්නේ ආදරයට තනියෙන් එන්න බෑ කියලා. මොකද එහෙම තනියෙන් එන්න බැරි චිත්තාවේග තියෙනවා. ආදරය තනියෙන් ආවොත් ඒ ආදරය නෙමෙයි. ආදරය එන්නේ කාත් එක්කද? ගෞරවයත් එක්ක එන්නේ. Love comes in respect. ගෞරවය නැතුව ආදරය විතරක් ආවොත් ලොකු ගැටලුවක්. ඒ නිසා මේ ගෞරවයත් එක්ක ආපු ආදර කතාවක්. ගෞරවයත් එක්ක ආපු ආදරය හිමි උනත් අහිමි උනත් එතන ආදරය තියෙනවා, පස්සේ වෛරය නැහැ. පලි ගැනීම නැහැ. ඒ නිසා ආදරයට තනියෙන් එන්න බෑ. මේක තරුණ තරුණියන්ට අපි නිතර කියන එකක්. පෙම්වතාට පෙම්වතියට අපි ආදරය කරන කෙනාට දේට අපි ගරු කළ යුතු වෙනවා. ආදරයෙන් ගෞරවයත් එක්ක. දැන් සුරංග දිසානායකගේ කවිය තියෙන්නේ මෙහෙමයි. මොනවද සුරංග ලියලා තියෙන්නේ? හදවත් පෞර මත ඇස කඳුලින් ඇඳ සිතුවම් මැකී ගොස් දැන් කොපමණ කල්ද? දොඩමලු නොකොට දොරඟුලුලා ඉකිබින්ද සරෝජිනී මම තවමත් අරවින්ද. මේ අරවින්ද කියන්නේ සරෝජිනී මම තවමත් අරවින්ද.
සුරංගගේ මේ කවියත් මාටින් වික්‍රමසිංහ සූරීන්ගේ විරාගයේ නවකතාව සමස්තයක් ලෙසත් උල්පත කරගෙන සදර්ශී කුසුම් වර්ෂා රණසිංහ මෙහෙම ලියනවා. මගේ දෙපා ළඟ පිපුණත් අරවින්ද, දැන් මේ කාගේ පැත්තෙන්ද? සරෝජනීගේ පැත්තෙන්. මගේ දෙපා ළඟ පිපුණත් අරවින්ද, මවෙත නොවේ හිමි ඌයේ මකරන්ද. මකරන්දේ මට හම්බුනේ නෑ. දොඩමලු නොවූ සිතුවමකට තනි බින්ද, පැහැයක් වෙන්න හැම ඇසටම පුළුවන්ද. පැහැයක් වෙන්න හැම ඇසටම පුළුවන්ද. බලන්න කිවිඳිය ප්‍රශ්නයක් අපි ඉස්සරහ තියෙනවා. එහෙම වෙන්න බෑ හැම ඇසටම. හදවත් පවුර මත කඳුලැලි වැටෙනු දැනී, ඇඳි සිතුවමට කොහොමත් සිත නිගාදුනී. අරවින්දයක පෙති ගිලිහි වැටෙනු පෙනී, උව මට නිල් දියක් වන්නට නොහැකි උනී. පොඩි පංචස්ථාපයකුත් මේක ඇතුලේ පේනවනේ. උව මට නිල් දියක් වන්නට නොහැකි උනී. දෙනුවන් අසල අරවින්දය පිපී වැනි, මා දෙස බල බලා ඉඳ හිට සිනාසිනී. දොඩමලුකම් ඒත් සිත මත පිරී උනී, කියන් සමා දෙනවද මම සරෝජිනී. සුරංග ලියනවා සරෝජිනී මම තවමත් අරවින්ද කියලා. කුසුම් වර්ෂා රණසිංහ ලියනවා කියන් සමා වෙනවද මම සරෝජිනී කියලා. ඒතර මේ කවි පන්තිය උල්පත කරගෙන අපි ගුණදාස කපුගේ සූරීන් ගායනා කරන ගීතයකට යන්නේ. රත්නශ්‍රී විජේසිංහන්ගේ පද රචනයක් නැවතත් මේක. එතුමත් අපේ ඉස්කෝලේ. දැන් මමත් ඒ පාසලේනේ. ගාල්ල රිචන් විද්‍යාලේ. රත්නශ්‍රී විජේසිංහයනොත් මා ඉගෙන ගත්ත පාසලේ මට පෙර ජේෂ්ඨ උත්තමේ. එතුමාගේ පද රචනාවක් මේක. සේද සිහින සුදු දුම්හිඳ ඔබ උස සීත නමුණුකුල ගිරිහිස මම. දැන් නමුණුකුල කන්දයි මෙහෙන් දුම්හිඳ දිය ඇල්ලයි දෙක මූණට මූණ බලාගෙන ඉන්නකොට කාටද මෙහෙම හිතෙන්නේ? සේද සිහින සුදු දුම්හිඳ ඔබ මේ මම තමයි කන්ද. උස සීත නමුණුකුල ගිරිහිස මම. හැබැයි කොච්චර කාලයක් මෙහෙම මූණ බලාගෙන ඉන්නද? අපි එකතු වෙනවද මූණ බලාගෙන හිටියට? මූණ බලාගෙන මේ විදිහට මතු ಜಾති ಜಾතියෙත් උපදින්නද? හොඳයි. සදර්ශී කුසුම් වර්ෂා රණසිංහ නූතන කිවිඳි පරම්පරාවේ මමත් ප්‍රියතම කවි පද බඳින්නයක්. ඇගේ කවිවල තියෙනවා සියුම් ලතෙත් ගුණයක්. මානව දයාව ප්‍රේමය ඇය රඳවන්නේ පැරණි සාහිත්‍ය ඇසුරේ ඉඳගෙන. එයයි වටිනාකම තියෙන්නේ. ඉතින් මේ පද ගැළපුම ඉක්මවා යන සාහිත්‍ය රසයෙන් උපවත් වෙච්ච කවිතාවේ දැවටි අපි යනවා පස්වෙනි කවියේ පස්වෙනි ගීතය. සිහින සුදු දුම්හිඳ ඔබ උස සීත නමුණු කුල ගිරිහිස මම මූණ බලාගෙන මේ විදියට මතු ಜಾති ಜಾතියෙත් උපදින්නද සේද සිහින සුදු දුම්හිඳ ඔබ උස සීත නමුණු කුල ගිරිහිස මම මූණ බලාගෙන මේ විදියට මතු ಜಾති ಜಾතියෙත් උපදින්නද යලි උපදින බැස යන්නද ජීවන පිය ගැට පෙළ සේද සිහින සුදු දුම්හිඳ ඔබ උස සීත නමුණු කුල ගිරිහිස මම මූණ බලාගෙන මේ විදියට
මතු ජාති ජාතිත් උපදින්නද මාලිගාව ළඟ පය පාමුල සුදු නෙළුමද මම සඳකඩ පහනක නාද නගන සඳ සඳලුව මත ඉමි පාද සලඹ ගියට තෙම් පැද සේද සිහින සුදු දුම් හිඳ ඔබ උස සීත නමුණු කුල ගිරිස මම මූණ බලාගෙන මේ විදියට මතු ජාති ජාතිත් උපදින්නද සේද සිහින සුදු දුම් හිඳ ඔබ උස සීත නමුණු කුල ගිරිස මම මූණ බලාගෙන මේ විදියට මතු ජාති ජාතිත් උපදින්නද අද කවිදාහයට ගිදාහයක් වැඩසටහනේ කවි තෝරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ තරිඳු ධනංජය වීරසිංහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන්. එතුමන් එක්කයි අපි කවි තෝරමින් ඉදිරියට යන්නේ. ගස් තියනවා අතු කඩලා බිමට දානවා. ඒ තමයි අර පුංචි පැලවලට හෙමින් හෙමින් ඉහළට නගින්න පොහොර වෙන්න ඉඩ හදා දෙන්න. හැබැයි එහෙම මහගස් පුංචි අතු කඩලා පුංචි පැලවලට ඉහළට වැඩෙන්න දුන්නට ඒ වගේ ගුරු හිත් තියෙන ගුරුවරු ඉන්නවා. ඒ වගේම මේ පුංචි ගස් Taman පහු කරලා ඉහළ යන දිහා බලාගෙන සැනසෙන ගුරු සිත් තියෙනවා. මම හිතන්නේ ඒ වගේ ගුරුතුමෙක් නිසා මේ කවිය වඩා හොඳින් ඔබට දැනෙනවා. වජිර මහත්තයාගේ පූර්විකාවත් එක්ක මේ තෝරගන්න කවියට කලින් මගේ සිත ගියා ගාල්ලේ GM අජිත් කවියගේ එක්තරා කවියකට. ඒක විවිධ තැන්වලට ගලපන්න පුළුවන්. ඉස්සරත් දක්ෂයෝ සිටියහ සරඹ පෑ සසරෙහි පුරුද්දෙන් ඇස් වහක් නැත අදත් එහෙමයි හෙටත් මේ තැන් හිස් නොවෙද්දෙන් කියන එක. දොස් කියන අය දොස් කියද්දෙන් පුදන අය බුහුමන් පුදද්දෙන් ගස් වැටෙන විට පැල හැදෙද්දෙන් දලු දමද්දෙන් මල් පිපෙද්දෙන්. හරි අපූර්ව ප්‍රාර්ථනාවක්. අපි ඊළඟට තෝරගන්න කවිය ප්‍රදීපිකා දේශප්‍රිය පතිරාජ කිවිඳියගේ මේත් ගුරුවරියක් ගුරු අලප කියන කාව්‍ය සංග්‍රහයේ පළවෙනි කවි පන්තිය. මේ පළවෙනි කවි පන්තියේ නමත් ගුරු අලප. මේ ඇයි ගුරුතුමිය වැළපෙන්නේ? අපිටත් වැළපෙන්න වෙනවද? වෙන තැන් තියෙනවා. ගුරුවරුන්ට ගෝලයෝ නැහැ. මං කියන දේ හැමදාම. එහෙනම් අපිට කවුද ඉන්නේ? අපිට ඉන්නේ ශිෂ්‍යයෝ. ගෝලයෝ නෙමෙයි. අපිට ඉන්නේ ශිෂ්‍යයෝ. ශිෂ්‍යයා කියන්නේ ශික්ෂණය ලද කෙනා. විශ්වවිද්‍යාලයේ ඉන්න විද්‍යාර්ථීන්. විද්‍යාව කියන්නේ දැනුම අවබෝධය. අවිද්‍යාවේ අනිත් පැත්ත විද්‍යාව. ඒ විද්‍යාව සොයා යන විද්‍යාව නිපදවන පරිශන කරලා විද්‍යාව බෙදා දෙන විද්‍යාර්ථීන්ට අපි උගන්වනවා. සමස්තයක් ලෙස ඒත් ශිෂ්‍යයෝ. ඒතර අපි කෙනෙක්ව ශික්ෂණය කරනකොට කිසියම් විෂයක් ඇතුලේ සාමාන්‍යයෙන් අපි කියන මේ විනය පද්ධතිය ඇතුලේ සංස්කෘතිය ඇතුලේ විවිධ කාරණා තුල ශික්ෂණය කරන්නට සිද්ධ වෙනවා. හැබැයි අපේ මේ අධික තරඟකාරී අධ්‍යාපන රටාවත් එක්ක වර්තමානයේ අපි දකින ශිෂ්‍යයන් ඒගොල්ලන්ගේ සාර්ථකත්වය සහ ජීවිතය විභාග ප්‍රතිඵල වලිනුයි ඉස්කෝලේ යන කාලේ එකතු කරගත්ත සහතික මිටියෙනුයි තියෙන කුසලාන පදක්කම් වලිනුයි විතරක් මනින්න ක්‍රීඩාවට සෞන්දර්ය කලාවට යොමු වෙන්නේ නැතුව තව ගොඩක් දේවල් ඉස්කෝලේ ගිහින් කරන්න තියෙනවනේ. දැන් වජිර මහත්තයා ක්‍රිකට් ගැහුවා ඉස්කෝලේ යන කාලේ. මම හොකි ගැහුවා. ඉතින් විවාද කණ්ඩායමේ හිටියා. මාධ්‍ය සංසදයේ හිටියා. මේ වගේ අපි විවිධ දේවල් කරානේ. එතකොට ඒ වයින් එන පන්නරයත් එක්ක අපිට සිසුන්ගේ ජීවිත, ශිෂ්‍යයන්ගේ ජීවිත, ශිෂ්‍යාවන්ගේ ජීවිත වෙනස් වෙන හැටි දකින්න පුළුවන්.
මේ ගුරුතුමියට මුණ ගැහින්නේ අපූරු ශිෂ්‍යයෙක් අපූරු තැනකදී. අන්න එතනදී තමයි මේ ගුරු හදවතට මේක දැනෙන්නේ. අපි අහමු කවිය. ප්‍රදීපිකා දේශප්‍රිය පතිරාජ මෙහෙම ලියනවා. හුලං නැති ස්කූටරය තල්ලු කරගෙන එනකොට ළඟටම දිවවිත් ඇයි ටීච මක්වීද විමසන. විනාඩියකුදු නොයවා ගෙන සකල විද ආයුධ මා නොකී අඩුපාඩු සොය සොයා සාදන. මේ ගුරුතුමිය උගන්නපු එක ශිෂ්‍යයෙක් මුණ ගැහෙනවා. ගුරුතුමියගේ ස්කූටරේ උලම් බැහැලා ගරාජයකට තල්ලු කරන් එනකොට මා නොකී අඩුපාඩු සොය සොයා සාදන. කියපු නැති ඒවත් හොය හොයා මේ ශිෂ්‍යයා සකස් කරනවා. දැන් එයා කොතනද ඉන්නේ? ගරාජ් එකක් දාගෙනනේ. පසුම්බිය අරිනා විට සල්ලි මොකටද ටීචර්? ඕනේ වේලෙක එන්න කියමින් මජං අත පිහදන වැඩියෙන්ම ගුටි කාපු අසමත්ම ශිෂ්‍යයා නුඹ. ඒ ඉස්කෝලේ යන කාලේ වැඩියෙන්ම ගුටි කාපු අසමත්ම ශිෂ්‍යයා නුඹ. ඒක ඇත්ත වජිර මහත්තයා. අපි උගන්නපු ශිෂ්‍යයන් ජීවිත අසමත්ව සිටියදී අපි සමත්යයි පවසන්නේ කෙසේද? අද ඉන්න ඇතැම් ගුරුවරු අපි දැකලා තියෙනවා ඔවුන්ගේ සාර්ථකත්වය පෙන්වන්නේ පන්තියට ආපු ළමයි ගත්ත A සංඛ්‍යාවෙන් B සංඛ්‍යාවෙන්. එහෙම නැත්නම් දිවයිනේ පළවෙනියා දෙවනියා දිස්ත්‍රික්කේ පළවෙනියා දෙවනියා මගේ පන්තියෙන් බිහි වෙලා තියෙනවද නැද්ද කියන එක. දිවයිනේ පළවෙනියා ජීවිතයේ අන්තිමයා වෙන මොකද කියන්නේ? අපි හැම විද්‍යාවක්ම සමත් වෙලා ආර්ථික විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, මෙකිනොකී සියලු විද්‍යාවන් සමත් වෙලා ජීවිත විද්‍යාව අසමත් වුණොත් එහෙම මොකද වෙන්නේ? මට මතක් වෙනවා මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කැලණියට එනකොට එහෙ කාලයක් ඉගෙනුවානේ. අලවි කළමනාකරන අධ්‍යනාංශයේ ශිෂ්‍යෝ මට ගෙනත් දුන්න පොඩි චිට් එකක පණිවිඩයක් ලියලා. ඒක තමයි යාළගේ තෑග්ග. දීලා කිව්වා සර් මේක ගෙදර ගිහින් කියවන්න කියලා. මං ඉතින් ගෙදර යනකම් හිටියේ නෑ, කාර් එකට නැගපු ගමන් දිගැරලා කියෙව්වා. ඒක තිබුණා සර් හැමෝටම ගුරුවරු වෙන්න බෑ. ගුරුවරු වෙන හැමෝටම උගන්වන්නත් බෑ. උගන්නන හැමෝටම හදවතේ රැඳෙන්නත් බෑ. සර්ට පුළුවන් නම් උගන්නන හදවතේ රැඳෙන ගුරුවරයෙක් වෙන්න බලන්න. එතකොට බලන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විද්‍යාර්ථීන්ගේ උපදෙස් අදටත් ඒ චිට් එක මගේ ළඟ ලැමිනේට් කරලා පරිස්සමට තියලා තියෙනවා. ඒක මට ලැබිච්ච උතුම් තෑග්ගක්. ඒ ළමයි මොකද්ද මං සමුගන්න දවසේ කිව්වේ? සර්ට පුළුවන් නම් හදවතේ රැඳෙන උගන්නන ගුරුවරයෙක් වෙන්න කියන. අපි භෞතිකව මේ ලෝකෙ ඉඳලා මදි ගුරුවරු හැටියට අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හදවතේ ඉන්නට ඕන. දැන් මේ ගුරුතුමිය ගුරු වලප වලින් අපිට කියන්නේ 아무තු පණිවිඩයක්. අපි ළමයාගේ ලකුණු පදනම් කරගෙන එයා ඉස්කෝලේ පන්තියේ කරපු කීපු දේවල් පදනම් කරගෙන සමස්ත අනාගතයම තීරණය කරන්න දරුවාගේ ඉඩ දෙනවාද? වැඩියෙන්ම ගොටි කාපු අසමත්ම ශිෂ්‍යයා තමයි මේ හම්බ වෙන්නේ. දී යතුර මා අතට දනනවා වඳිනා විට යකුළු පහරක් වැදී දෙපළු විය පුතේ මා හදවත. ගුරුතුමියගේ ගුරු හදවත. නොබලා ඔබේ ඇස් දෙස බිම බලාගෙන හැරී යමි. ඔබේ ගුණ වාර්තා පොතට ගත නොහැකි වූ අසමත්ම ගුරුවරිය ලෙස. ඔබේ ගුණ අපිට කොට්ටාස් අධ්‍යාපන කාර්යාලයෙන් හෝ කලාප කාර්යාලයෙන් හෝ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙන චාර්ට්ස් වලට, වාර්තා පොත්වලට, ආකෘතිවලට, ෆෝම් කොළවලට ගන්න බැරි වෙච්ච මේ දරුවා කවුද එතකොට? ඒ නිසා ටැබර් ගුරු භවතුනි මෙහෙම අය අපට මුණ ගැහෙනවා. ඒ නිසා ලකුණු විතරක් පදනම් කරගෙන අපිට දරුවන් මනින්න බෑ. මට මතක් වෙනවා සිංගප්පූරුවේ විදුහල්පතිවරයෙක් විභාගෙ කිට්ටු වෙනකොට දෙමව්පියන්ට යපු පුංචි ලියුම් කඩදාසිය. හරි අපූර්ව ලියුමක්. ඔබතුමා දැකලා ඇති. ඒකේ ලියලා යවනවා දෙමව්පියන්ට මේ ප්‍රින්සිපල් දයාබර දෙමව්පියනි වාර විභාගෙ ළඟයි. මතක තියාගන්න ගණිතයේ තරම් අවශ්‍ය නොවන සංගීතඥයෙක් ඔබේ දරුවා තුළ සිටිය හැකි බව. එසේම සංගීතයේ තරම් අවශ්‍ය නොවන විද්‍යාඥයෙක් ඔබේ දරුවා තුළ සිටිය හැකි බව. මේ දෙකම අනවශ්‍ය ක්‍රීඩකයෙක් ඔබේ දරුවා තුළ සිටිය හැකි බව. ඒ නිසා ඔබේ දරුවාට දරුවා වන්නට ඉඩ දෙන්න. පාත්තියෙන් පැලය ගලවා වෙනත් පාත්තියක හිටවන්න යන්න එපා. බලන්න ලස්සන. ඒ නිසා මේ ගුරු වලපත් එක්ක පැය ගානක් මට කතා කරන්න පුළුවන්. මේක පූර්විකාව කරගෙන එන ගීතය වෙනස් එකක්. මේක චිත්‍රපටි ගීතයක්. මේකේ විචාරය විවිධ පැත්තට යන්න පුළුවන්. ඔබට අසන කොටත් මේක රස විඳින කොටත් එහෙම හිතෙන්න පුළුවන්. මේ අවිවාහක තරුණියක් පිළිබඳ සිතුවිලිද කියලා. මම මේක ගේන්න වෙනස්ම ආකාරයකට. මේ ගීතය ඇතුලේ තියෙනවා ගුරුවරයෙක් වෙන්න ඕන කොයි වගේ කෙනෙක්ද කියන එක.
එක මවකගේ දියණියක් වෙන්න ගුරුවරයෙකුට ගුරුවරියකට බෑ. එක පවුලක සොයුරියක් වෙන්න බෑ. එකම අහස් වියනක් යට මිහි කතගේ දියණියක් ලොවේ සැමට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සොහොයුරියක් වෙන්න ගුරුවරයාට සිද්ධ වෙනවා. හරියට සඳ කිරණ වගේ. අපි ගීතයෙන් ඒ අධ්‍යාත්මය ගලපන්නයි උත්සාහ කරන්නේ. ඇත්තටම මේ ඒ පුළුල් විස්තර කතනයේදී මට හිතුණා ආරිවංශ රණවීර කවියා ලියපු කවියක් තියෙනවා සර් මේ ගල් සියඹලේ ඇඹුල් පැණියද ඇඹුල් දොඩමේ තිත් ඇඹුලද කොමුඩු ගෙඩියේ ඉහෙන සිසිලද ගිරාඹේ ගිරා රසයද පැණි රඹුට මේ රස පැණිත්තද ඉදුණු මාදන් පැණියේ කළුවද ඔබ කියලා. මම හිතන්නේ මේ හැම රසක්ම ගුරුවරයා ගාව තියෙනවා. ඉතින් ඒ ආදරය මේ සියලු රසයට කවලා ඔබ බොහොම ලස්සනට අපිට විස්තර කරලා දුන්නා. ජීවමානව ඉන්නා බව ඇඟෙව්වා හැම ගුරුවරු. අපි යනවා 6 වෙනි කවියේ 6 වෙනි කවිය. මල් වැවෙන තැන් වගේම මල් වවන තැනුත් තියෙනවා. වැවෙන මල් ලස්සනයි. ඒත් වැවෙන මල් පිළිවෙලයි. වැවෙන මල්වලයි වවන මල්වලයි තියෙන ස්වාභාවික ගතිය ටිකක් වෙනස්වයි දැනෙන්නේ. කොමුණත් මේ වැවෙන වවන මල්වල කතා වෙනස් විදියට අපට තැනින් තැන ඇහෙනවා. සමහර වෙලාවට එකම මල් කෙනෙත්තේ මල් දෙකකට යන්න වෙන තැන් දෙක හිතාගන්නත් බැරි දෙයන්තයක තියෙන්නේ. ඒ නිසා මල්වල කතා හරි අමුතුයි. ප්‍රේමයත්, ආදරයත්, බැඳීමත්, අතහැරීමත් මේ සියල්ල
මේ මල් වගේ අමුතු කතා කියන තැන් අපට මුණ ගැස්සනවා. ඉතින් මම හිතනවා තරිඳු ධනංජය වීරසිංහ ගුරුතුමා තෝරා දෙන 7 වෙනි කවියත් ඒ වගේ කියලා. අපේ අද 7 වෙනි කවිය රචනා කරන්නේ රන්සර බණ්ඩාර. රන්සර බණ්ඩාර සහෘදයාගේ කෑගා අඬගසන් සකි කියන කාව්‍ය සංග්‍රහයේ තමයි මේ කවි නිර්මාණය අපිට හම්බ වෙන්නේ. මේක ආදරය, විරහව, ඒ වගේම අදිෂ්ඨානය, ගෞරවය සහ එක පැත්තකින් අපේ මේ සංසාර ගමන විවිධ පැතිවලට මේක අපිට රස විඳින්න පුළුවන්. ඒ වගේම මේක ඇතුලේ තියෙනවා විශාල අධ්‍යාත්මයක්. ඒකයි මම මේ කවිය තෝරගත්ත ඊළඟ ගීතයත් එක්ක. රන්සර මෙහෙම ලියනවා. මතක ගම්දොර අවුලුවා යමි අතරමං වනු රිසින් දිවි කතරේ. දිවි කතරේ අතරමං වෙන්න යන්නේ. බලන්න. අපි බලන්නේ අතරමං නොවි ගැලවෙන්න. මේ කියන්නේ වෙනස් අදහසක්. අපි කැමැත්තෙන් අතරමං වෙනවා. අතරමං වනු රිසින් දිවි කතරේ. මොකටද එහෙම කරන්නේ? මතක ගම්දොර අවුලුවා යමි. හිතට වද දෙන මතකයන් කරේ තියාගෙන ගිහින් අතරමං වෙනවට වැඩිය හොඳයි. මතක ගම්දොර අවුලුවා යමි අතරමං වනු රිසින් දිවි කතරේ. පවුරු පදනම් වැට කඩොළු බැඳ බදාගත් යම් දෙයක් වේ නම් එය නොවේ ප්‍රේමේ. අන්න එතන හරි ගැඹුරුයි. බොහෝ වෙලාවට පෙම්වතුන් පෙම්වතියන් ආදරයේ නිවැරදි අර්ථය හඳුනා නොගෙන ප්‍රේම කරන්න ගියාම හිර ගෙවල් හදා ගන්නවා. හිර කුටි හදා ගන්නවා. ඔයයි මායි විතරයි කියලා වැටක් බැඳ ගන්නවා. ඒ නිසා ආදරයේදී අපි සිර කුටියක සිරගත වෙනවද? එහෙම නැත්නම් තවදුරටත් සිද්ධාර්ථ යශෝදරා ප්‍රේමය වගේ ආදරය තුලින් නිදහස විමුක්තිය සොයා යනවද? එතකොට ආදරයේදී සිර කුටි හදා ගන්නවා නම් එය නොවේ ප්‍රේමේ. ඔහේ හැරගිය තැනක පැලුණ රෝස පඳුරක් මල් දරන දින පුරුදු සුවඳක් දැනේවා මතක කටු නොම ඇනේවා. පරණ මතකයන් කටු වගේ ඇනිලා වද දෙන්න පුළුවන්. ඔහේ හැරගිය රෝස පඳුරක් දැන් අර්ථය ගලප ගන්න මේ ප්‍රේමය අහිමිවීම විරහවත් එක්ක එන පුරුදු සුවඳක් දැනේවා මතක කටු නොම ඇනේවා. අවසාන කවිය තමයි මට හොඳටම දැනෙන්නේ. ඒක තමයි මං හිතන්නේ මේකේ අර ක්ලයිමැක්ස් එක. ඕනම නිර්මාණයක තියෙනවනේ උච්චතම ලක්ෂයක්. එතනට එනකොට තමයි අපිට සමස්තය දැනෙන්නේ. අර්ථ රසය, භාව රසය නේද? මේ සියල්ල කැටි කරපු ක්ලයිමැක්ස් එකක් තියෙනවා. නමක් නැති ගම් නගර පසු කර මමත් ඇවිදිමි එකම ගමනක සංසාරේ වගේ. නමක් නැති ගම් නගර පහු කරගෙන මේ ඔක්කොම නම් සම්මුතිය පමණයි බුදුදහමේ හැටියට. මේක සම්මුති මායාව. අඳුන ගැනීම සඳහා දැන් මම තරිඳු ඔබතුමා වජිර ආදී වශයෙන් මේවා සම්මුතිය. මේ නාලිකාව චරණ තව නාලිකාවකට වෙන නමක් දෙන්න පුළුවන් මේ සම්මුතිය. ඒතකොට ඒ ඔක්කොටම සැබෑවට නමක් නෑ අපි දාගත් එකක් තියෙනවා හඳුන ගැනීම සඳහා. නමක් නැති ගම් නගර පසු කර මමත් ඇවිදිමි එකම ගමනක යලිත් අප මුණ ගැසේවා එහෙත් ඇස් මග හැරේවා. බලන්නේ ප්‍රාර්ථනාව. මතක කටු නොම ඇනේවා කියන්න නම් ඇස් මග හැරේවා කියන්නත් වෙනවා. යලිත් අප මුණ ගැසේවා එහෙත් ඇස් මග හැරේවා. ඔව් මට හිතෙනවා මේ කවියෙක්ට එකම කවියකින් විවිධ අරුත් පෙන්වන්න පුළුවන් නම් ඒ කවියා කවියට වගේම පාඨකයටත් උපරිම සාධාරණය කරනවා කියලා. සමහර වෙලාවට මේ කවිය කියවන කෙනෙක්ට ඔහුගේ ලෝකයේ අතරමං වෙන්න අවශ්‍ය කරන කවුළු ඔහු විවර කරලා දෙනවා. යලිත් මුණ ගැසේවා එහෙත් ඇස් මග හැරේවා. එතනින් එහාට කොහොමද අපි වචනයක්වත් අරන් යන්නේ? 7 වෙනි කවියේ 7 වෙනි ගීතය. නිතින් නිත බලාලා හිතේ දුක නිවා අදින් පසු නිවේවි අපේ ඒ කතා රකින්නට සිනේ හඬන්නට
එපා නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා ඔබේ හා මගේ දුරක් ආනිසා දැන් දුකත් ඒ වගේ ඈත් බව දැනීලා ඔබේ හා මගේ දුරක් ආනිසා දැන් ඒ වගේ මහා සාගරේ සේ තිබුණත් හිතේ කුමට හිමි වුණාදු අහිමි ආදරේ රකින්නට සිනේ හඬන්නට එපා නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා පතන්නට පවාමා වරම් අහිමියූ හැඟීමක් රිදුම් දේ හෙටත් උරුම වූ පතන්නට පවාමා වරම් අහිමියූ රිදුම් දේ හෙටත් උරුම වූ දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු මගින් ඔබ ඈත් වී ගියායින් පසු නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා අතින් පසු නිවා අපේ ඒ කතා රකින්නට සිනේ හඬන්නට එපා නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා මල් සහ කටු ගැන විවිධ කතා තියෙනවා. ඒ වගේම කවි ලියවිලක් තියෙනවා. ඉතින් රෝස මලේ නටුවේ කටු ඉඳලා පටන් ගත්තයින් පස්සේ මේ කටු සහ නටු ගැන වගේම ඒ නටු මත පිපුණු මල් ගැනත් කොයිතරම්නම් අපි කවි කියවලා තියෙනවද? මල් නෙලන්න ගිහිල්ලා කටු ඇනුනම එතරම් අර වේදනාව පිළිබඳව අදහසක් ගන්න නැහැ. මොකද හේතුව මල පිළිබඳවයි අරමුණ තියෙන්නේ. ඉතින් අපි යමු ආදරණීය ප්‍රේමණීය හැඟුම් එක්ක ජීවිතය කියා දෙන කවියකට. මොකද ආදරය ප්‍රේමය ළඟ දැවටිලා ජීවිතය කියලා දෙන කවිය තමයි අපිට වැදගත්. මේ එහෙම කවියෙක් වජිර මහත්තයා අපි ඊළඟ කවිය තෝරගන්නේ එවැනි කවියෙකුගෙන් හසිත වන්‍යාරච්චි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනයේ හදාරපු නීතිඥවරයෙක් දැනට හසිත වන්‍යාරච්චි. හසිත වන්‍යාරච්චිගේ තියෙනවා කවි නිර්මාණ රාශියක්. ඒවයින් මම තෝරගත්ත නිර්මාණයේ තියෙන්නේ මම හරිද කන්තක. මම හරිද කන්තක කියන කාව්‍ය සංග්‍රහය තමයි මේ කවිය තියෙන්නේ, කවි පන්තිය තියෙන්නේ.
ප්‍රේමය ගැන අපි ගොඩක් දේවල් කතා කරාද වැඩසටහනේදී සහ මේ කවි 10ට ගී 10ක් වැඩසටහන් මාලාව පුරාම ප්‍රේමය ගැන කතා කරන්නට ඇති. මම හැමදාම කියනවා වගේ චරණ ටීවී කියන්නේ සරසවියක්. ඒ සරසවිය ඇතුලේ ප්‍රේමය ගැන කතා කරන නේක විද වැඩසටහන් අපි රස විඳලා තියෙනවා. මේ කවියෙන් කියන්නේ වෙනම පැත්තක් ඒ ප්‍රේමයේ. එතකොට මේකේ කියනවා මෙහෙම. හසිත ලියන්නේ මොකද්ද? ප්‍රේමය ගැන ලීව බොහොමයක් දකින්නේ තාම වෙලි වෙලි ආලෙපෑව සාලිය අශෝකමාලා කතාව. ඇත්ත නේනම් අපි ඇහුවොත් ආදර කතා පෙළගස්වන්න කියලා උඩින්ම තියමු අපි සිද්ධාර්ථ යසෝදරා සාංශාරික ආදර කතාව. සාලිය අශෝකමාලා ගැන කියයි නේද? උන්මාද චිත්‍රාගාමිනී ගැන කියයි. නල දමයන්ති ගැන කියයි. කුසපබාවතී ගැන කියයි. ප්‍රකට ආදර කතා අපි අහලා තියෙනවා. දැන් මෙයා එන් එකක් අරගෙන අර සමස්තය පෙන්නනවා. මේකෙන් පෙන්නන්නේ සමස්තය අපි දන්න සංස්කෘතියේ සාහිත්‍යයේ සෞන්දර්යයේ කවියෝ නිර්මාණ ශිල්පීන් අල්ලපු ආදර කතා තමයි අපි තාම කියන්නේ. ප්‍රේමය ගැන ලීව බොහොමයක් දකින්නේ තාම වෙලි වෙලි ආලේ පෑව සාලිය අශෝකමාලා කතාව. එහෙම වෙලි වෙලි ආලේ නොපෑව ආදර කතාත් එහෙනම් තියෙනවයි කියන ඉඟිය පළවෙනි කවියෙම තියෙනවා. ඒත් ප්‍රේමයට දාව කතාවක් තියෙනවා තාම කවුරුවත් නොකීව. මොකක්ද ඒ කතාව? හසිත ඒක අපිට හොයාගන්න උදව් කරනවා. ලොකුවටම තිබුණේ ප්‍රේමය ගලක කෙටුන තැන නෙවෙයි. බෙල්ලේ බැඳගෙන බෝගම්බර වැවේ වතුර නෑව ඇහැලේ පොළ කුමාරි හාමි ගාව. ඇහැලේ පොළ කුමාරි හාමි කියන්නේ නූතන කාන්තාවට මහා ශක්තියක් සපේන පරමාදර්ශී චරිතයක් පැත්තකින්. එතකොට ගල්වල කෙටුන තැන්වල නෙමෙයි මහ ලොකුවට අපි මේ කතා කරන ප්‍රේමය තියෙන්නේ හසිත කියන විදිහට. ගල් බෙල්ලේ බැඳගෙන බෝගම්බර වැවට පැනලා අන්තිම මොහොතෙත් උඹලා මගේ ඇඟට අත තියන්න එපා. මේ ජීවිත කාලය තුල පිරිමියෙක් මාව ඇල්ලුවා නම් ඒ ඇල්ලුවේ ඇහැලේ පොළ මහනිලම විතරයි. උඹලා මාව අල්ලන්න එපා. දීපියව ඔය ගල් බෙල්ලේ බැඳගෙන මමම වැවට පැනලා මැරෙන්නම් කියන්න තරම් එඩිතර වෙච්ච ඇහැලේ පොළ කුමාරි හාමි ගාව තිබිච්ච ප්‍රේමය කොයි වගේද කියලා හසිත ප්‍රශ්න කරනවා. ඒ නිසා මේක පැති ගණනාවකට අපේ රසඥතාවත් ප්‍රඥාවත් විසුරවා හරින නිර්මාණයක්. මේක පදනම් කරගෙන අපි එන්නේ අපි කලින් රසවින්ද දයාද අල්විස් මැතිනියගේ ගීතයක් මේකත් රචනා කරන්නේ දයාද අල්විස්. එතුමිය රචනා කරන ගීතය ගායනා කරන්නේ නිරංජලා සරෝජනී. විශේෂත්වය මේක සංගීත නිර්මාණය නන්දා මාලිනිය විසින්. මම අහලා තියෙන විදිහට ඔය ගීතය තමයි ලංකාවේ කාන්තා ත්‍රිත්වයක් එකතුණු පළවෙනි ගීතය. දයා නන්දා නිරංජලා කාන්තා ත්‍රිත්වය. අකලට වට මහ වරුසාවක්සේ අසුබ දිනක සුබ පැතුමක්සේ. දැන් මේ සුබ පැතුම අසුබ දිනක ඇවිල්ලා තියෙන්නේ. මේකත් අර හසිත කියන ආදර කතාව වගේ හැරගිය ආදරයක් නැවත එනවා. ඒකට කුමක්ද දෙන පිළිතුර? අපි රස විඳිමු. කොටපු තැන්වලට වඩා දැනුණු තැන්වල තමයි ප්‍රේමය තිබුණේ. ඉතින් කියපු තැන්වලට වඩා ලියපු තැන්වලට වඩා නොලිය වෙච්ච තැන්වල සමහර වෙලාවට ප්‍රේමය වැඩිපුර රැඳෙන්නට ඇති. අපි යනවා 8 වෙනි කවියේ 8 වෙනි ගීතය. අකලට වට මහා වරුසාවක්සේ අසුබ දිනක සුබ පැතුමක්සේ මා හැරගිය ඔබ නොසිතෝ මොහොතක ඇයිදෝ යලි ආවේ. පෙරදා මේ
मंदिर में दो රටකට මිනිස්සු කොයි තරන්නම් ආදරේද කියලා කියවන්නට පුළුවන් අදේශපාලනිකව. දේශපාලනිකව රටකට මිනිස්සුන්ගේ ආදරය මනින්න කියවන්න හරි අමාරුයි. ඉතින් ආදරය තියෙන තැන්වල මිනිස්සු ආදරණීයව හැසිරෙනවා. අනාදරය හුරු තැන්වල මිනිස්සු අනාදරණීයව හැසිරෙනවා. මව්ගුණය තමයි මේ හැම දෙයකටම මුල් වෙන්නේ. ඉතින් මව්ගුණය තියෙන තැන්වල ලතෙත් ගුණය තියෙනවා. ඒ මව්ගුණය තියෙන තෙත්බිමක් හොයාගෙන තෙත් බිම් කඩක් හොයාගෙන අපි යනවා 9 වෙනි කවියට. මේ කවිය වජිර මහත්තයා වැව් අම්මා කියන තේමාව යටතේ රචනා කරන්නේ සමීර මදුසංක සහෘදයා. තරුණ තරුණියන්ට මුහුණු පොත සමාජ මාධ්‍ය ඔස්සේ නිතර මුණ ගැහෙන නූතන පරපුරේ දක්ෂ කවියෙක් සමීර මදුසංක. ඔබතුමා කිව්වා වගේ අපිට මේ අම්මා කියන එක සම්බන්ධ කරන්න පුළුවන් තවත් නාම පද තියෙනවා. දැන් අපි කියනවා මව් රට. අපි උපන් රටට අපි මව් රට කියනවා. අම්මාට යම්සේ අපි ගරු කරන්නේද අම්මා සුරකින්නේද අපි රටටත් එසේම ආදරෙයි. අපි රටත් එසේ රැකිය යුතුයි. අපි ඉස්කෝලේටත් කියනවා පාසල් මාතාව. විශ්වවිද්‍යාලයට විද්‍යාර්ථීන් කියනවා විශ්වවිද්‍යාල මාතාව. ඒ වගේ මේ අම්මා කියන එක සම්බන්ධ කරන්න හැමතැනටම බෑ. ඔබතුමා කිව්වා වගේ මාතෘ ගුණය තියෙන තැන් අපිට දැනෙනවා. මේ නිර්මාණය තුළ සමීර මදුසංක අම්මා කියනවා වැවට, මහ වැවට. වැව කොහොමද අම්මා වෙන්නේ? වැවේ තියෙනවද අම්මාගේ තියෙන මේ මහා ගුණ කඳ? ඔව් තියෙනවා. මට මතක් වෙනවා වජිර මහත්තයා අපේ සමන් සර් එක් වතාවක් මට කියනවා දේශනයක් පිළිබඳ අපි කරුණු ගොනු කරමින් සාකච්ඡා කර ඉන්න දවසක
ඔයා තරිඳු මුහුද ගැන කතා කරන්න. හැබැයි මුහුද ගැන කතා කරනවට වඩා වැඩිපුර වැව් ගැන කතා කරන්න. මං ගාල්ලෙනේ. ඒ නිසා මට පුරුදු මුහුද. ඉතින් මම බොහෝ දේශනවලදී මුහුද ඇසුරු කරගත් නිර්මාණ පාවිච්චි කරලා තියෙනවා. ඒතර සර් කියන මුහුද ගැන කතා කරන්න. වැව් ගැන ඊට වැඩිය කතා කරන්න. මොකද වැවේ තියෙන්නේ වතුර විතරක් නෙවෙයි. වැවේ තියෙනවා අපේ කම, අපේ සංස්කෘතිය, අපේ උරුමය, අපේ මුතුන් මිත්තන්ගේ ප්‍රෞಢත්වය, මේ නේකවිධ දේවල් වැවේ තියෙනවා. ඒ නිසා වැවේ තියෙන්නේ වතුර විතරක් නෙවෙයි. එදා ඉඳලා සමන් සර්ගේ ඒ අදහසත් එක්ක මම වැව් ගැන වැඩියෙන් කතා කරනවා. දැන් මේ වැවට අම්මා කියන සමීර මාතෘ ගුණ කිහිපයක් වැවෙන් දකිනවා. මෙහෙමයි සමීර ලියන්නේ. කුසට අහරක් නොමැති උන් දැක අහස හඬනා කඳුළු රැස්කොට තැනුව මවුසෙනේ හසේ උල්පත තමයි ඈතින් පෙනෙන මහ වැව. ගෙදර අම්මත් එහෙමනේ. කුසට අහරක් නොමැති උන් දැක අම්මා ආහාර සකස් කරනවා. ඊළඟ ඇවිල්ලා හැරි ආහාර සකස් කරනවා. අම්මා නොකා හරි දරුවන්ට කන්න දෙනවා. අන්න වැවට ආදේශ කරනවා. තැනුව මවුසෙනේ හසේ උල්පත තමයි ඈතින් පෙනෙන මහ වැව. කාෂ්ඨක වී රළු පරළු උන ශුෂ්ක බිම කිරි දියෙන් තෙත් කර තනිව නැගිටින ලදරු ගොයමට හුස්ම දුන්නෙත් අර තියෙන වැව. කාටද හුස්ම දුන්නේ? තනිව නැගිටින ලදරු ගොයමට හුස්ම දුන්නෙත් අර තියෙන වැව. මේ අර මහ වැව. වැස්ස පොළවට එරෙහි සමයට නියං සමය බලන්න එක කියන අපූර්ව. වැස්ස පොළවට එරෙහි සමයට සිඳී යද්දී හුඟක් ඇලදොල පපු ගැබ්බේ සැඟවිච්ච කිරිදිය ලෝභ නැතිවම බෙදුවේ මහ වැව. මහ වැව. වැව හිඳුනේ නෑ. මහා වැසි ඇද හැලෙන සමයට උහුලගෙන හිඳ මහා දිය කඳ වාන් දොර බිඳ කඳුළු ගැලුවේ දරාගෙන ඉවසාම බැරි තැන. එතකොට බලන්න සොරව්වෙන් වතුර ගියත් වැව ලස්සනයි. පිටාර මට්ටමේදී වාන් දොරටු ඇරලා වතුර යන්න සැලැස්සුවත් වැව ලස්සනයි. එහෙමනේ. වැව හැම තැනදීම ලස්සනයි. වසර ගණනක දුක එකතු කර පපුව මැද සිර කරන් රොන් මඩ බෙදයි ගමටම සෙනෙහසේදිය මවක් විලසට අදත් මහ වැව. මවක් විලසට අදත් මහ වැව. ඒ නිසා සහෘද රසිකයිනි වැවේ තියෙන්නේ වතුර විතරක් නෙවෙයි. වැවේ තියෙනවා ඔබතුමන් කියන විදිහට ජීවිතය නොඅඩුව. ඉතින් වැව හොයාගෙන මානව දයාව බෙදාගෙන තැනින් තැන ඉන්න මිනිස්සු තමන්ගේ ජීවිත ජීවත් කරවන මහා දිය කඳ බවට මේ වැව් පත් කර ගන්නවා. මොකද මේ වැවත් එක්ක බැඳුණු ජන ජීවිතය හරිම අව්‍යාජයි. මොකද වැව්දිය මතින් ගලාගෙන එන ජීවිතත් එක්ක ගනුදෙනු කරන නිර්මාණකරුවොත් එහෙම අව්‍යාජ බව අපට රජරට වැව්දියවර එක්ක ගලාගෙන එන ගී සුවඳත් එක්ක විඳින්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් අපි සමීරගේ කවියක් කියවා අපි යනවා 9 වෙනි කවියේ 9 වෙනි ගීතය.
කාලය දුෂ්කරද කාලය වසන්තමය හැඟුමෙන් පිළිගන්නට ඕනෑද. හැබැයි හැමදාම ගලා යන කාලය තුළ ඔය හැම හැඟුමක්ම තියෙනවා. ඒත් අය කවදාවත් හමු නොවන හැඟුම් පලවෙන මොහොතවල්ද තියෙනවා. ඉතින් කාලේ අපි පිළිගන්න විදියෙයි හැඟුම නිර්මාණය වෙන්නේ. අපි ගලා යන කාලයට 10 වෙනි කවිය බාර කරමු. මේ කවි නිර්මාණය මා උපුටා ගත්තේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජීවන්ති රත්නසේකර රචනා කරපු තවම පරණයි කොළඹ කාව්‍ය සංග්‍රහයෙන්. ජීවන්ති කැලණි විශ්වවිද්‍යාලයේ මගේ අධ්‍යනාංශයේම ආචාර්යවරියක් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක්. ඇගේ තවම පරණයි කොළඹ කාව්‍ය සංග්‍රහයේ පළවෙනි කවි නිර්මාණය තමයි ගලා ගිය දෙන් කියන එක. මේක සම්බන්ධ කරන්නේ අපි ප්‍රේමයත් එක්ක යන ගීතයකට. ගඟ ගලාගෙන ගිහිල්ලා මුහුදට වැටුණට පස්සේ ඉවර වෙන්නේ මොකද්ද? ගඟ ඉවර වෙනවා. ඊට පස්සේ එතනින් එහාට අපි ගඟේ නම කියන්නේ ඒක දැන් මුහුදට වැටුණා. ඒක නිසා මේ ගඟ තමා ආදරය කරපු පෙම්වතාට හම්බ වෙලා ප්‍රේමය පූජා කරුවට පස්සේ සියලුම හිමිකම් පෙම්වතා නමට පවරා දෙනවා. දැන් ගඟට දෙන්නේ පෙම්වතියගේ භූමිකාව නිර්මාණය ඇතුලේ. එතනින් පස්සේ ගඟේ අනන්‍යතාවය වෙනස් වෙනවා. හැබැයි වෙනස් වුණාට මේ නිර්මාණයේ හැටියට ලැබිලා නැහැ බලාපොරොත්තු වෙච්ච තැන. ඒ නිසා වෙරළේ හැපි අඬනවා. කවි පන්තිය මෙහෙමයි තියෙන්නේ. කලක් පපුවෙහි හංගගෙන සිටි නමුත් දවසක අතහැරිනි. එතැන් සිට ඕ ගඟක් යයි නම් කෙරුණි. හරි අපූර්වයි මේ වචන ආරම්භය. කලක් පපුවෙහි හංගගෙන සිටි නමුත් දවසක අතහැරුණි. එතැන් සිට ඕ ගඟක් යයි නම් කෙරුණි. ගඟ අතහැරිලා ගලාගෙන එන හැටි. ඊතා දුෂ්කර කාලවලදීත් නොවෙනස් ප්‍රේමයෙන් පිදුනි. කුඹුරු බඩවැටි ගම් නගරබිම් පසු කරන් ඕ ඇදුනි. මුහුද දෙසට ඇදෙනවා. තවත් දවසක ඇගේ සිත්ගත් පෙම්වතා මුණ ගැසුනි. සියලුම හිමිකම් ඔහුගේ නමටම ඇවිරිනි. මුහුද හම්බුණා. නිතර අඬදබර රොස් පරොස් බස් නැගුණේ. එහෙනම් අපි හිතන තරම් මේ ප්‍රේම චාරිකාව සුන්දර රසවත් එකක් නෙමෙයි. අටලෝ දහමම ඒක ඇතුලේ තියෙනවා. මම නම් කියන්නේ දසපාරමිතාම පුරන්න පුළුවන් කියලා. නිතර අඬදබර රොස් පරොස් බස් නැගුණි. මට මා නැතිවිනි. හඬ හඬා වෙරළෙහි හැපුණි. කවුද මේ ගඟ? හඬ හඬා වෙරළෙහි හැපුණි. දැන් මුහුදට වැටිලා ඉවරයි. හැබැයි අර ගඟ උපද්දවපු කඳු එතනින්නේ පටන් අරන් ගලාගෙන ආවේ හරියට දෙමව්පියෝ වගේ. ගඟ උපද්දවපු කඳු තවම නිහඬයි මහ විසල් කඳු කිසිදු වෙනසක් නොවිනි. හෙලා මුදු බැල්මක් ගලා ගිය දෙන් තනිව මුමුණනු ඇසුනි. හරි අපූර්ව විදිහට භූමිකා බෙදනවා. ඒ වගේම ගැඹුරු අධ්‍යාත්මයක් මේක ඇතුලේ තියෙනවා. ජීවන්තිගේ මේ කවිය ඇතුලේ. මෙතනින් ප්‍රේමය අපි හිතන විදිහේ රතු පළසක් උඩින් ගිහිල්ලා ඉවර වෙන චාරිකාවක් නෙමෙයි කියන එක අපිට පසක් කරනවා. දැන් මේ ගීතය ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරන මේ ගීතයට මම මෙතරම්ම ඇලුම් කරන්නේ ප්‍රේමයම අපිට අටලෝ දහම පුරන්නත් දසපාරමිතා පුරන්නත් පදනම් කරගන්නට පුළුවන්. පැන් කෙන්ඩියක් කඳුළු පැන් කෙන්ඩියක් එක අතකට. මල් වට්ටියක් සිනහා මල් වට්ටියක් අනිත් අතට. නේ? දෑතට ගෙන යා හැකි දුර ගෞසියයක්වත් වේ නම් ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මල්ලියේ. ගීතේ වචන ටික අපි කියන්න ඕන නෑ රස විඳිමු. එතකොට දැන් අපේ මේ වැඩසටහන පුරාවටම අපිව රසවත් කරමින් ගීත ගායනා කරපු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෙවන වසර ඉගෙන ගන්න විද්‍යාර්ථීන් දෙපළක් විශාරද රොවින්ද සත්සර සහ විශාරද සුදිනි සින්දවී වික්‍රමාරච්චි දෙපළත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම අපේ සංගීතයේ සපයන වාද්‍ය වෘන්දයේ රසවතුන්. එතකොට මේ සියලු දෙනාගේ දායකත්වය ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙනවා. දැන් මේ ප්‍රේම කතාව එහෙනම් එක අතකින් කඳුළු පැන් කෙන්ඩියකුත්, තව අතකින් සිනහ මල් වට්ටියකුත්, එක අතකින් සුසුම් වැල් ඔලඟුවකුත්, අනිත් පැත්තෙන් පැතුම් මල් පලිඟුවකුත්, එක අතකින් උණු කඳුළු බත් මුලකුත්, තව අතකින් මල් පැදුරු පන් මිටකුත් අරගෙන යන්න ඔබට හැකිදැයි බලන්න. මහ විසල් කඳු හිසක් වගේ සිනා මල් පාත් කර අපේ හිස් දැනුමෙන් සතුටින් අවබෝධයෙන්
පිර වූ සංවාදයකට මගහෙලි කරපු තරිඳු ධනංජය වීරසිංහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමාට ස්තුතියි අයිබෝන්. අයිබෝන්. ඒ වගේම අද සංගීතය සැපයුවේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම. සංගීත අධ්‍යක්ෂණය ඉන්දුනාත් නන්දසිංහගෙන්, විශාරද රුවින්ද සත්සර, විශාරද සුද්දිනී සින්දවී වික්‍රමාරච්චි ගැයුම් ස්වර එකතු කළ කවි 10 10 වෙනි කවියට 10 වෙනි ගීතය. ගෙන යා හැකි දුර ගෞසියයක් මත් වේ නම් ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ. කඳුළු පැන් කින්ඩියක් සිනහමල් වට්ටියක් දෑතට ගෙන යා හැකි දුර ගෞසියයක් වත් වේ නම් ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ. සුසුම්වැල් ඔලගුවක් පැතුම්මල් පලිගුවක් දෑතට ගෙන යා හැකි දුර කෞසියයක් වත් වේ නම් ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ. කඳුළු පැන් කින්ඩියක් සිනහමල් වට්ටියක් දෑතට ගෙන යා හැකි දුර කෞසියයක් වත් වේ නම් ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ. උණු කඳුළු බත් මුලක් මල් පැදුරු පන්මිටක් දෑතට ගෙන යා හැකි දුර කෞසියයක් වත් වේ නම් ප්‍රේමවන්තියෙක් වුණාට කමක් නෑ නගේ. කඳුළු පැන් කින්ඩියක් සිනහමල් වට්ටියක් දෑතට ගෙන යා හැකි දුර ගෞසියයක් වත් වේ නම් ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ. ප්‍රේමවන්තියෙක් වුණාට කමක් නෑ නගේ. ප්‍රේමවන්තයෙක් වුණාට